බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. සම්මා සම්බුදු සරණයි. ඔබ සියලු දෙනාට උතුම් උදේශයක අභිමානය රැගෙන යන කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ එක් අතිඋතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණයටයි මේ සූදානම. උතුම් වූ සද්ධර්ම දේශනාව සිදු කරන ගෞරවනීය ස්වාමින් වහන්සේ පාදාභිවන්දනයෙන් යුතුව සාදුකාර ලබා දෙමින් පිළිගනු ලබනවා. කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ගෞරවනීය ස්වාමින් වහන්සේ සාදුකාර ලබා දෙමින් පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් වූ සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන සුපෙම්බර පින්වතුන් වන්නේ ඇමරිකාවේ විසින රොෂාන් චන්ද්‍රසේකර සිතාරා ගොඩේවත්ත එම දෙපළ විසින් සහ ගොඩකම වෙසෙන අනුරුද්ධ උස්ලියනගේ ගයන උස්ලියනගේ ඇතුළු පවුලේ පිරිස විසින් උතුම් වූ සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. ඔවුන්ගේ උතුම් අරමුණු බාටපත් වී තිබෙන්නේ මව්පිය ගුණ අනන්තයි. එම අනන්ත ගුණ ඇති සියලු මව්පියන්හට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ගුණ අනන්තයි. ඒ උතුම් කල්යාණ මිත්‍ර සියලුම දෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ඉක්මනින් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම කොරෝනා උවදුරින් විපතටපත් වී සිටින සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේට මෙත් සිතින් ඔවුන් සෙත් ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගන්නවා. ඒ වගේම දෙවසරකට පෙර නැසී ගිය රණපති කුලතුංග පියාණන්ට සහ ඔවුන්ගේ වර්ග පරම්පරාගත සියලුම ඥාතීන් හට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කරගන්නවා. එසේනම් ගෞරවනීය දේශකයන්න් වහන්සේට සාදුකාර ලබා දෙමින් උතුම් වූ සද්ධර්ම දේශනාව සිදු කිරීම සඳහා ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද දේශනාවේ දායකත්වය ඇමරිකාවේ වෙසෙන රොෂාන් චන්ද්‍රසේකර මහත්මයා සිතාරා ගොඩේවත්ත මහත්මිය කියන දෙපළ විසින් පවුලේ හැම දෙනාමත් එකතු වෙලා ගොඩගම වෙසෙන අනුරුද්ධ අස්ලියනගේ ගයානි අස්ලියනගේ කියන පින්නතුනුත් පවුල්වල හැම දෙනාමත් මැදිහත් වෙලා අද දේශනාවට දායකත්වයේ දරනවා. ඒ හැම දිනාටම අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා අරමුණු සිහි කරලා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාළ ඒ අතිශය සුන්දර ධර්මය බුදුරජාණන් වහන්සේ අපට වගකීම බාර ගන්න හැටියටයි පැහැදිලි කළේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්න පණිවිඩය කාටවත් පවරලා පැත්තකට වෙන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ අපට වදාළේ තම තමා විසින් වගකීම් සහිත භාවයක් ගොඩනගා ගන්න කියලයි. ඒ කියන්නේ හැම වෙලාවකම වගකීම පැවරෙන්නේ Tamanගේ පැත්තටයි. වගකීම කාට හරි දීලා පැත්තකට වෙන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වගකීම් කරුවා හැටියට Tamanගේ පැත්තට වගකීම පැවරුවා. උන්වහන්සේ දේශනා කළා මේ ප්‍රශ්නේ කවුරුත් හදන එකක් නෙමෙයි.
තම තමාගේ సంతానගතව මේ අරුබුදය මතුවෙනවා කියලා. ඒතර තම තමාගේ సంతానගතව ඇතිවෙන මේ අරුබුදය විසඳා ගැනීමත් තවත් කෙනෙකුට කරලා දෙන්න බෑ. ඒක තම තමන් විසින් කරගන්න ඕන තත්ත්වයක්. තම තමා විසින් කළ යුතු ස්වභාවයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළ ඒ සුන්දර ධර්මය හැම වෙලාවකම අපේ ආධ්‍යාත්මයේ සුවපත් කරනවා. මොකද තමන්ව නිවෙන විදිහ ගැන බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ තුලින් උගන්වනවා. බුදුරජාණන් වහන්සේ තමන්ව නිවෙන ක්‍රමය පැහැදිලි කරපු ප්‍රධාන පර්යායට කියනවා ආර්ය පටිච්ච සමුප්පාදය කියලා. ආර්ය පටිච්ච සමුප්පාදයේ තුල හේතුන් නිසා ඇතිවෙන ඵල ධර්ම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කළා උපනුපන් සත්වයා ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන භව ගමනේ මේ සාංශාරික ජාලය ගැට ගැහෙන ආකාරය අපට පැහැදිලි කළා. ඒ වගේම මේ ගැටේ ලිහා ගන්න ආකාරයත් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා. ඒකට අදාළ බොහොම වැදගත් දේශනාවක් ඇසුරින් අද දේශනාව සිද්ධ කරන්න අපි කල්පනා කළා. ටිකක් ගැඹුරුයි. නමුත් අපි බොහොම සරලව ඔබට තේරෙන ආකාරයෙන් පැහැදිලි කරන්න හදනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. සංයුක්ත නිකායේ නිදාන වර්ගයේ නිදාන සංයුක්තේ. නිදාන සංයුක්තේ තියෙනවා ඥානවත්තු සූත්‍රය කියලා සූත්‍රයක්. ඥානවත්තු සූත්‍රයේ තියෙනවා පින්වත්නි ඒ පුද්ගලයා තුල ඒ සත්වයා තුල සම්පූර්ණයෙන්ම උපදවාගත යුතු අවබෝධය කරා යන ශ්‍රාවකෙක් උපදවාගත යුතු ඥාන 44ක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ අතරම ඥානයට වඩා ඥානෙ ලැබිය යුතු කරුණු ඥානෙ ලබා ගන්න උදව් වන කරුණු හැටියටයි බුදුරජාණන් වහන්සේ මේ කාරණා පැහැදිලි කරන්නේ. ඒතර ඥානෙ ලබා ගන්න අවශ්‍ය කරුණු 44ක් තියෙනවා. හැම බුද්ධ ශ්‍රාවකයෙක්ම මේ කාරණා 44 පිළිබඳ සංවේදී භාවයක් හදාගන්න එක ඊටාම වැදගත්. හැම බුද්ධ ශ්‍රාවකයෙකුටම මේ සංවේදී භාවය තියෙන්න ඕන. සෑම බුද්ධ ශ්‍රාවකයෙකුටම ඒ සඳහා උනන්දුවක් තියෙන්න ඕන. ලෝකේ විවිධ දැනුම් පරාස තිබ්බට අපි නිවෙන්නේ නැහැ. ලෝකේ විවිධාකාරයේ දැනුම් කොට්ටාස තිබුණට අපිට නිවෙන්න පුළුවන්කමකුත් නැහැ. తాවකාලික සුවසහනයක් උදා කරගන්න බැරි නෑ. නමුත් සදාකාලික නිවීමේ අදහස බුද්ධ ශ්‍රාවකයෙකුට තියෙනවා නම් ඒ ඇති බුද්ධ ශ්‍රාවකයා විසින් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තුලින් තමන්ව විමසන කෙනෙක් මෙන්න මේ කරුණු 44 පිළිබඳ නුවණ හදාගත්තොත් ඒ හදාගන්න නුවණම ඒ පුද්ගලයා නිවීමටපත් කරනවා. ඒ කියන්නේ මේ නිවන කියන්නේ ගොඩාක් රෙෆරන්ස් එකතු කරන එකට නෙමෙයි. මූලාශ්‍ර ගොඩාක් ඔළුවට දාගන්න එක නිවන නෙමෙයි. ඒක හරි විඩාබරයි. දැන් ගොඩාක් දේවල් ඔළුවට එකතු කරගෙන ඒවා මතක තියාගන්න එක ලේසි වැඩක්ද? අමාරු වැඩක්. හැබැයි Tamanගේ අවබෝධයට අදාළ මේ නුවණට අදාළ පර්යායන් තේරුම් අරගෙන ඒ ධර්මයේ තුලින් නිවීම හදාගන්න පුළුවන් නම් ඒක බොහොම ඉහළ අවධියක්. දැන් කෙනෙක් කියන්න පුළුවන් එතකොට ගිහියෙකුට පුළුවන් ද මේ විවිධ දැනුම් පරාස ගැන ගවේෂණය නොකර ඉන්න බෑ. ගිහියෙක්ගේ සීමාව පැවිද්දෙක්ගේ සීමාවට වඩා වෙනස්. නමුත් ගිහි උදවියත් ඉන්නවා දැන් ධර්මයේ වුණත් හුඟක් මතක තියාගන්න හදනවා. නමුත් එයා මතක තියාගත්ත ධර්මයේ පුහුණු කරා නම් මේ වෙනකොට 10-12 වතාවක් පිරිනිවන් පාන්න ඕන. ඒතර ගොඩාක් දේවල් මතක තියාගන්න එක බුදුදහමේ ක්‍රමය නෙමෙයි. ගොඩාක් දේවල් මතක තියාගත්තා කියන එක බුදුදහමේ ආකෘතියට කිට්ටු නෑ. ඒ නිසා මතක තියාගන්නවට වඩා වැදගත්ම කාරණේ තමයි
ඒ මතක තියාගන්න ධර්මය ප්‍රායෝගිකව පුහුණු කරන ශ්‍රාවක භාවයක් ඇති කරගන්න එක. දැන් මෙතන පැහැදිලි වෙනවා මේ ඥානවත්තු සූත්‍රයේ ඥානෙ ලැබෙන්න හේතු වන කාරණා 44ක් දේශනා කරන්නම් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනාව පටන් ගන්න. ඒතර මේක මේ සම්පූර්ණයෙන් පටිච්ච සමුප්පාදයේ පිළිබඳ ආකාර 4කින් ඇති කරගන්න නුවණ ගැනයි මේ කියන්නේ. අනිත් කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ඇති කරගන්න නුවණම මේ ඇති කරගන්න කරුණු පිළිබඳවම ධම්මේ ඥානෙකුත් අන්වයේ ඥානෙකුත් උපදවා ගන්න කියලා අනුදැන වදාලා. එතකොට ධම්මේ ඥානයත් අන්වයේ ඥානයත් කියන ඥාන දෙක යම් කෙනෙක් උපදව ගත්තොත් ඒ උපදව ගත්ත කෙනා ස්ථීරව සාංශාරික ජාලයෙන් නිදහස් වෙනවා. එතකොට මේක බොහොම සියුම්ම හැම බුද්ධ ශ්‍රාවකයෙක්ම දැනගන්න ඕන එකක් මම මේ කියන්නේ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ බුද්ධ පූජා තියෙන, බෝධි පූජා තියෙන, වත් පිළිවෙත් කරන, බෝධිය වටේ පැන් කලවක් කරන ඒ වගේ ටිකක් නෙමෙයි ඇත්තටම. ඒ ටික ඔක්කොම බෞද්ධ දාර්ශනික හරය එකතු කරලා ඒ හරයෙන් ගොඩනගාගත්ත සංස්කෘතික රටාවක තියෙන දේවල් ටිකක්. ඒතර මූලික පණිවිඩය ඊට වඩා වෙනස් තැනක තියෙන්නේ මූලික පණිවිඩය. ඒකෙන් කියවෙන්නේ බෝධි පූජා, බුද්ධ පූජා, වත් පිළිවෙත් නරකයි කියලා නෙමෙයි. ඔක්කොම නිවනට උපකාරාර්ථයෙන් යම් අනුග්‍රහයක් කරනවා. උපකාරාර්ථයෙන් වැදගත්කමක් නැහැ කියලා අපි කවදාවත් කියන්නේ නැහැ. ඒ වගේ වැදගත්කමක් තියෙනවා. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට වදාලා මේ ඥානයන් පිළිබඳ යම් ශ්‍රාවකෙක් උපදව ගත්තොත් එයා මූලික බුද්ධ වචනයටයි කිට්ටු වෙන්නේ. සංස්කෘතියට නෙමෙයි කිට්ටු වෙන්නේ. සාම්ප්‍රදායික රටාවට නෙමෙයි කිට්ටු වෙන්නේ. මූලික බුද්ධ වචනයට කිට්ටු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට සම්ප්‍රදාය තුල රැකවරණයක් තියෙනවා කියලා වදාලේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට සංස්කෘතිය තුල රැකවරණයක් තියෙනවා කියලා වදාලේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට වදාලේ බුදුරජාණන් වහන්සේගේ මූලික ධර්මයේ තුල රැකවරණයක් තියෙනවා කියලා. එහෙමනම් ඔබ තීරණය කරන්න මූලික ධර්මයත් එක්ක ගනුදෙනුව හදාගන්න එකද වඩා යහපත්, සාම්ප්‍රදායික රටාවත් එක්ක ගනුදෙනුව හදාගන්න එකද වඩා යහපත් කියලා. ඒ විදිහට බලනකොට ඔබට තේරෙවි මේ ලෝකේ වැදගත්ම දේ මූලික බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයත් එක්ක අපේ ජීවිතය ගත කරගන්න එක. දැන් බලන්න උන්වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි බුද්ධ ශ්‍රාවකයා විසින් පළවෙනියෙන්ම ජරා මරණ ඥානං, ජරා මරණ සමුදය ඥානං, ජරා මරණ නිරෝධේ ඥානං, ජරා මරණ පටිපදාය ඥානං කියලා ඥාන 4ක් හදා ගන්න ඕන කියනවා. ඒතකොට ජරා මරණ කියන්නේ මොනවද කියලත්, ජරා මරණ වලට හේතුව මොකක්ද කියලත්, ජරා මරණ වල නිරෝධය මොකක්ද කියලත්, ජරා මරණ නිරුද්ධ කරන ප්‍රතිපදාව කුමක්ද කියලත් බුද්ධ ශ්‍රාවකයාට නුවණක් තියෙන්න ඕන. දැන් එතකොට මේ ටික නුවණක් නැත්තම් යා දැන් බලන්න මේ නුවණ නැති වුණාට පස්සේ තමයි ලෝකයේ මිනිසු විවිධ මිත්‍යා දෘෂ්ටීන්ට අහු වෙන්නේ. ඇයි? එයා හිතන්නේ එක්ක ජරා මරණ කවුරු හරි හදපු දෙයක් විදියට. එක්ක හිතන්නේ මොකක් හරි කේන්දරයේ අවුලක් කියලා. එක්ක හිතන්නේ ජරා මරණ ඇති වුණේ මොකක් හරි කොඩි විනයක් වගේ අමනුස්ස දෝෂයක් හරි මොකක් හරි එකක් නිසා කියලා. නමුත් මේ පටිච්ච සමුප්පන්නව බලනකොට තේරෙනවා ඔක්කොම අභිභවා ගිහින් ජරා මරණ දුක කියන්නේ කුමක්ද කියලා එයා තේරුම් ගන්නවා. දැන් මොකද්ද මේ ජරා මරණ කියන්නේ? අන්න ඒක එයා දැනගන්න ඕන. ජරාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මතක් කළේ යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජරා ජීර්ණතා කණ්ඩිච්චතා පාලිච්චතා වලිච්චතා ආයුතෝ සංහාති ඉන්දියානං පරිපාකෝ අයං උච්චති ජරා. ඔන්න ජරාව තේරපු විදිය. එතකොට ඉන්ද්‍රියන්ගේ පරිපාකයක් වේද. ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චති ජරා. එහෙමයි කියන්නේ. එතකොට මෙතන ජරාව තෝරනකොට අපි ඒක දැනගන්න ඕන මේ සම්පූර්ණයෙන්ම ජරාව කියන්නේ මොකක්ද කියලා. දිරීමක්, වැටීමක්, කෙස් සුදු වීමක්, ඇඟ රැලි වැටීමක්, ගෙවීමක් තියෙනවා නම් අන්න ඒකට කියනවා ජරාව කියලා. ඔන්න ජරාව දැන් දන්නවා. ජරා මරණේ ඥානං කියලානේ කිව්වේ. ජරාව දන්නවා. මොකද්ද මරණය කියලා කියන්නේ? මරණය කියලා කියන්නේ පින්වත්නි චුතියක් වේද. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ
බිඳීමක් වේද අතුරුදහන් වීමක් වේද කාලක්‍රියා කිරීමක් වේද ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා කන්දානම් බේදෝ ස්කන්ධයන්ගේ බිඳී යාමක් වේද ශරීරයේ අතහැරලා යාමක් වේද මානිනිය මරණයයි. ඔන්න දැන් ජරා මරණ කියන්නේ මෙන්න මේක කියලා දන්නවා. ඒක සරල කාරණයක් නේ ජරා මරණ කියන්නේ. ඉතින් ඔබට ජරාව සහ මරණය හොද්දට තේරෙන කාලයක තමයි මේ අපි බණ කියන්නේ. මේ කාලේ හොද්දට ජරා මරණ තේරෙනවා. එතකොට ජරාව සහ මරණය කියන එක පිළිබඳ නුවණ හදා ගන්නවා ජරා මරණ ඥානං කියලා එකට කියන්නේ. ඊට පස්සේ මේ බුද්ධ මේ නිවන ගැන හරි බෞද්ධකම ගැන හරි හැඟීමක් තියෙන කෙනෙක් හදා ගන්න ඕන එක මේ ජාතිය ගැන ආගම ගැන මේ අපේ තියෙන සාම්ප්‍රදායික රටාවන් ගැන ඊට පස්සේ මේ බෞද්ධ කොඩියේ තියෙන පාට මොනවද බෞද්ධ කොඩියේ කොයි පැත්තටද හරි පාට එන්න ඕන ඊට පස්සේ මේ ධර්ම චක්‍රයේ කොහොමද හැදිලා තියෙන්නේ ධර්ම චක්‍රයේ කොන් ටික එළියට විහිදෙන්න ඕනද ඇතුලේ තියෙන්න ඕනද ඔය වගේ මේ සාම්ප්‍රදායික දේවල් අල්ලගෙන ඉන්න මේ බුදුරජාණන් වහන්සේ අද වැඩියනම් උන්වහන්සේ පින්වත්නි වැඩි පැත්තක්වත් හොයාගන්න වෙන්නේ නැහැ. ඇයි එච්චරට මිනිස්සු ධර්මයෙන් ධර්මඥානෙ නැහැ. මිනිස්සු හිතාගෙන ඉන්නේ ධර්මයේ කියලා බෞද්ධ කොඩි වලට. ශබ්ද විකාශන යන්ත්‍ර වලට, රේඩියෝ කියන පිරිත් වලට. ඒ ඔක්කොම ධර්මයේ ඇසුරෙන් ගොඩනැගිච්ච සංස්කෘතික රටාවට ආйти ඉතා වැදගත් සාධක කියලා මිනිසුන්ට තේරෙන්නේ නැහැ. එකෙන් කියවෙන්නේ මේවා වැදගත් නැහැ කියන එක නෙමෙයි. මම ඒවා වැදගත් සාධක විදියටමයි මතක් කරන්නේ. නමුත් මෙන්න මේ 44 ආකාරයක නුවණ නැත්තම් යාට අවබෝධය කරාපත් වෙන්න බෑ. යාට නිවන ගැන හීනයක් විතරයි. මේ ඉඟියක්වත් ගන්න බෑ පින්වත්නි. ඔන්න ජරා මරණ ඥානෙ තියෙනවා. ඊළඟට කියනවා ජරා මරණ සමුදය ඥානං. මොකද්ද ජරා මරණ සමුදය ඥානං කියලා කියන්නේ? ජරා මරණ වල සමුදය දැනගන්නවා. සමුදය කියන්නේ ජරා මරණ ඇති වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. දැන් මේ මොකද අපි ජරා මරණ හැදුවේ දෙවියෙක්වත් බඹෙක්වත් මාරයෙක්වත් ਸਰව බලධාරී කෙනෙක්වත් කියලා අපි පිළිගන්නේ නෑනේ. ජරා මරණ හැදුවේ දැන් වෙන ආගම් වල නම් පිළිගන්නවා මැවුම්වාදී කෙනෙක් තමයි මේක හැදුවේ. ඉතින් එයා කරන දෙයක් තමයි අපිට ඉතින් අපේ කැමැත්තට මොකුත් කරන්න බෑ. උන්දා කරන දෙයකට හා කියනවා හැර කියලා වගේනේ අදහසක් තියෙන්නේ. ඒතර ජරා මරණ සමුදය ඥානය මොකද්ද ජරා මරණ වල සමුදය? ජරා මරණ වල සමුදය තමයි පින්වත්නි ජරා මරණ සමුදය වෙන්නේ ජාති සමුදය නිසා. මොකක් නිසාද? ඉපදීම නිසා. ඉපදීම ඇති කල්හි ජරා මරණ ඇති වෙනවා. අන්න දැන් ඒකත් දන්නවා හේතුඵල සහිතව. උපන් නිසා තමයි ජරාවටපත් වෙන්නෙත් මැරෙන්නෙත් ඉතින්. ඒතර ජරා මරණ නිරෝධේ ඥානං. ජරා මරණ නිරෝධේ ඥානෙ මොකද්ද? ඉපදීම නැති වෙනකොට දැන් ඉපදීම නිසා නම් ජරා මරණ ඇති වුනේ. ඉපදීම නැති වෙනකොට ජරා මරණ නිරුද්ධ වෙන්න ඕනද නැද්ද? නිරුද්ධ වෙන්න ඕන. බලන්න බොහොම කොච්චර ලස්සන එකක්ද ඥානවත්තු සූත්‍රය කියන්නේ. ඊට පස්සේ ජරා මරණ නිරෝධගාමිනී පටිපදා ඥානං. ජරා මරණ නිරුද්ධ කරන ප්‍රතිපදාව පිළිබඳවත් ඥානයක් තියෙන්න ඕන. මොකද්ද පින්වත්නි ප්‍රතිපදාව? ජරා මරණ නිරුද්ධ කරන ප්‍රතිපදාව තමයි ආර්යෝ අට්ටාංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මේ නුවණ හදාගෙන සම්මා දිට්ඨිය හදාගෙන මේවා පිළිබඳ යහපත් දැක්මක් හදාගෙන යහපත් දැක්ම කියන්නේ මේවා දෙවියෝ හැදුවෙත් නැහැ බඹෙක් හැදුවෙත් නැහැ ඉබේ පාළ වුණෙත් නැහැ මේවා පටිච්ච සමුප්පන්නව ඇති උනේ කියන නුවණ හදාගෙන ඒකම සම්මා දිට්ඨිය. ඉතින් ඒක ඊට අනුව වීරිය කරමින් සම්මා වායාමයේ හදාන ඊට පස්සේ හොඳට සම්මා සතියක් දියුණු කරගෙන සම්මා සමාධියක් දියුණු කරගෙන යථාභූත ඥානෙ උපදවාගෙන මඟඵල ලබන ක්‍රමයෙන් මේ සියල්ලම නිරුද්ධ කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ජරා මරණ නිරුද්ධ කරනවා. ආයි ජරාවකුත් නැහැ මරණයකුත් නැහැ. නැති බෙන්ඩම නිරුද්ධ කරලා දානවා. ඔන්න බලන්න ඥානවත්තු සූත්‍රයේ පළවෙනි ඥාන හතර. මොකද්ද? ජරා මරණ ඥානය තියෙනවා. ජරාවමයයි මරණයමයයි කියලා දැන් දන්නවා. ජරා මරණ සමුදය ඥානයක් තියෙනවා. ජරා මරණ ඇති වෙන්නේ ජාතිය නිසා කියලා දන්නවා. ජරා මරණ නිරෝධේ ඥානයක් තියෙනවා. ජරා මරණ නිරුද්ධ වෙන්නේ නැති වෙන්නේ ඇති වෙච්ච හේතුව නැති කිරීම. ඒ කියන්නේ ජාතිය නැති වෙනකොට ජරා මරණ නැහැ කියලාත් දන්නවා. ඊට පස්සේ ජරා මරණ නිරෝධගාමිනී පටිපදාය ඥාන. ප්‍රතිපදාව පිළිබඳවත් ඥානයක් තියෙනවා. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එච්චරයි. සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා කම්මන්ත ආදීන් සීලානුග්‍රහිතාව සීලෙන් අනුග්‍රහය හැදිලා තියෙනවා. ඉතින් මේ විදිහට පින්වත්නි මේක දැනගන්න එකට කියනවා ඉමස්මින් ධම්මේ ඥානං. ඒකට මොකද්ද කියන්නේ?
ධර්මීය ඥානය කියලා. මේක දැනගන්න එකට කියනවා ධර්මීය ඥානය කියලා. ඔන්න දැන් ධම්මීය ඥානෙ දැම්මම තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි මේක මොකක්වත් වෙන්නේ තමන්ගේ ජරා මගේ ජරාව මගේ මරණයත් මේ විදියට නේද ඇති වෙන්නේ කියලා තමන්ගේ හදවතින් සසඳා ගලපා බලනකොට තමයි ඒ නුවණ සම්පූර්ණ වෙන්නේ. එතකොට ඊළඟට යාට තියෙන්න ඕන කියනවා යේකේචි අතීත මද්ධානං සමනං බ්‍රාහ්මණං මා ජරා මරණං අබ්බඤ්ඤංසු බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අතීතයේ ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ කවුරු හරි කෙනෙක් මේ ජරා මරණ නිරුද්ධ කරා නම් මම දැන් අවබෝධ කළ විදියටමයි අවබෝධ කරලා තියෙන්නේ කියලා එයා ඊට පස්සේ කල්පනා කරලා බලන්න ඕන කියන. ඒ කියන්නේ ජරා මරණ නිමා කළා නම් ජරාව සහ මරණය නිරුද්ධ කරලා දැම්මනම් අතීතයේ ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි කවුරු හරි කෙනෙක් මේ ජරා මරණ නිරුද්ධ කරා නම් මේ මම දැන් අවබෝධ කරපු විදියටම තමයි අවබෝධ කරලා තියෙන්නේ. මම දැන් අවබෝධ කළේ යම් විදියකටද ඒ විදියටමයි අවබෝධ කරලා තියෙන්නේ. එහෙනම් මේක ඒකායන මාර්ගය. අන්න ඒක පිළිගන්නවා. මේක ඒකායන මාර්ගය. යේකේචි අනාගත මද්ධානං සමනං වා බ්‍රාහ්මණං වා ජරා මරණං අභිජානිස්සanti. ඒ කියන්නේ ඒ මගෙන් පිළිගන්නවා අනාගතයටත් අවබෝධය කරා යනවා නම් මේක එකම පාර. බලන්න එහෙම ඇති කරගන්න ශ්‍රද්ධාව. මේකට වඩා වෙන සත්‍යයක් නැහැ කියන තැන. අතීතයේත් යම් කෙනෙක් අවබෝධ කළා නම් එයා අවබෝධ කළෙත් මේ විදියටමයි. අනාගතයේ කෙනෙක් අවබෝධ කරනවා නම් එයාටත් වෙන පාරක් නැහැ. එයා ජරා මරණ දැනගන්න ඕන, සමුදය දැනගන්න ඕන, නිරෝධය දැනගන්න ඕන, ප්‍රතිපදාව විදියට ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් තමයි ඒක නිරුද්ධ කරන්න තියෙන්නේ. භාවනාව ඒකට අත්‍යවශ්‍යයි. ඒකෙන් තමයි ඒක කරන්න තියෙන්නේ. මොකද සම්මා සමාධිය එහෙම වෙන ලෝකේ කොහෙවත් ආගම්වල නැහැ. එතකොට Tamanගේ අරුබුදේ පැහැදිලිව දැකලා භාවනාව තුළින් මේක සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න තියෙන්නේ මේ Tamanටම තමයි කියලා ඒ නුවණ ඇති කරගන්නවා. එතකොට ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියනවා පින්වත්නි ඒ විදියට අතීතයේත් අවබෝධ කරා නම් මේ විදියටයි අවබෝධ කළේ, අනාගතයටත් අවබෝධ කරනවා නම් මේ විදියටයි අවබෝධ කරන්න තියෙන්නේ කියලා සෙය්‍යති දං ඒතරහි ඉමස්මින් අන්වේ ඥානං. මේ විදියට විමසා බැලීමෙන් එයාට ඥානයක් ඇති වෙනවා. මොකක්ද ඒ ඥානය? එතකොට ඒ ඥානයට කියනවා අන්වේ ඥානය. අන්වේ ඥානය. අතීතයේ දුක හැදිච්ච විදියත් ඒ දුකෙන් නිදහස් වෙච්ච විදියත් අනාගතයේ අවබෝධය කරා යනවා නම් අවබෝධය කරා යන විදියත් ඒ යන්න තියෙන පාරත් මේ එකම ක්‍රමයේ බවත් දැනගන්නවා. ඒකට කියනවා අන්වේ ඥානය කියලා. මේ විදියට සලකා බලනකොට ඒ පුද්ගලයා තුළ ඇති වෙන ඥානයට කියනවා අන්වේ ඥානය කියලා. එතකොට බුදුරජාණන් ඊළඟට මතක් කරනවා යතෝකෝ භික්කවේ අරිය ශාවකං ඉමානි දේ ඥානානි පරිසුද්ධං හොಂತಿ පරියෝදාතಂತಿ ධම්මේ ඥානංච අන්වේ ඥානංච. පින්වත් මහණෙනි, මාර්ග ඥානයයි ප්‍රත්‍යක්ෂ ඥානයයි මේ ඥාන දෙක පිරිසිදු වීමෙන් මේ ඥාන දෙක පිරිසිදු වීමෙන් අරිය ශාවකෝ දිට්ඨි සම්පන්නෝ ඉතිපි. ඒ ඥාන දෙක සම්පූර්ණ වෙන්නේ මේ පිරිසිදු වීමෙන් මේ ඒ ආර්ය ශ්‍රාවකයා දිට්ඨි සම්පන්න වෙනවා. දිට්ඨි සම්පන්න වෙනවා. මාර්ග දෘෂ්ටියෙන් පාරිශුද්ධියටපත් වෙනවා. අගතෝ ඉමං සද්ධම්මෝ ඉතිපි. එයා සම්පූර්ණයෙන්ම පින්වත්නි මාර්ග දර්ශනයෙන් යුක්ත වෙනවා. මාර්ග සද්ධම්මයට පැමිණිච්ච කෙනා කියලා එයාට කියනවා. එතකොට එයාට කියනවා සද්ධර්මයේ දකින්න කෙනා කියලා, විද්‍යාවෙන් යුක්ත කෙනා කියලා, දහම් සැඩපාරට පැමිණිය කෙනා කියලා කියනවා. මේක එහෙමත් තියෙනවා පින්වත්නි. දහම් සැඩපාරට පැමිණිය කෙනා කියලා කියනවා. ආර්ය භාවයට පත්විච්ච කලකිරිය යුතු කෙනා, නිවන් දොරේ හැප්පෙන කෙනා කියලා කියනවා. ඒත් එහෙමනම් මේ නුවණ හතර ආකාරයකින් හදා ගන්නයි තියෙන්නේ. හැබැයි මේ හතර ආකාරයක නුවණ තුලම යම් ශ්‍රාවකයෙකුට ඒකම විදර්ශනා කරලා නිවනටපත් වෙන්න පුළුවන්. නමුත් දක්ෂ ශ්‍රාවකයා 44 ආකාරයෙන්ම දැනගෙන පහසු තැනකින් වැඩි වැඩියෙන් විදර්ශනා කරනවා. දැන් හතරක් ගැනනේ අපි කිව්වේ. ඊළඟට තියෙනවා පින්වත්නි, ඊළඟට මේ බුද්ධ ශ්‍රාවකයා ඇති කරගන්න ඕන කියලා දැන් හතරක් දැන් කිව්වා. ඊළඟට කියනවා ජාතියා ඥානං, ජාති සමුදයේ ඥානං, ජාති නිරෝධේ ඥානං, ජාති නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන ඥාන හතරක් තියෙන්න ඕන කියනවා.
ජාතිය මෙයයි කියලා දැනගන්න ඕන. මොකද්ද පින්වත්නි ජාතිය කියලා කියන්නේ? ජාතිය කියලා කියන්නේ මොකද්ද? ඔන්න ජාතිය ගැන දැනගන්න ඕන. ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ ප්‍රතිලාභයට කියනවා ජාතිය කියලා. ඒතකොට ජාතිය ගැන ඒ ශ්‍රාවකයා දැනගන්න ඕන. ඒතකොට ජාතිය කියනකොට ජාතිය පහළ වෙන තැන් හතරක් තියෙනවා. කොහෙද? අණ්ඩජ. බිත්තර කටු අස්සේ ඉපදෙනවා. ගර්භාෂය අස්සේ ඉපදෙනවා. ගර්භාෂයක් වැඩෙන සත්තු ඉන්නවා. කුණු ගොඩවල් වල රොඩු ගොඩවල් වල උපදින සත්තු ඉන්නවා. ඊළඟට ඕපපාතික උපදින සත්තු ඉන්නවා. මෙන්න මේ සත්තු වර්ග හතරම පිළිගන්න ඕන. අද ඔය හතරම පිළිගන්න බෑනේ සමහර අයට. ඇයි? සමහර අයට ඒක පිළිගන්න බැරි. ඒගොල්ලෝ මේ පින්වත්නි සම්පූර්ණයෙන්ම ඒ අයට නෑ. ඒ අයගේ ජීවිතේ වැඩිලා නෑ. මේ හතර ආකාරයකින් පිළිගන්න තරම් තියුණු ඥානයක්. දැන් සමහරට ඔන්න එතකොට ಜಾති ඥානෙ එන්නේ නැති වෙනවා. ඉතින් එතකොට එතන ලොකු අර්බුදයක් හිටිනවා. දැන් විද්‍යාත්මක ලෝකයෙන්ම ලෝකේ දිහා බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ හිතන තරම් ඔය කියන විදිහේ ජීවීන් ඉන්නවද? හේතුව තමයි දැන් බටහිර විද්‍යාව ඕපපාතිකව සත්තු පිළිගන්නේ. එතකොට අත්ති සත්තා ඕපපාතිකා කියන දහම් කොටාසේ යාගේ ජීවිතේ බිඳිලා යනවා. එතකොට ಜಾතිය සම්බන්ධ ඕන ಜಾති ඥානිය අවුලක් නැද්ද දැන්? තියෙනවා. එතකොට මේ අවුල හැදුවේ කවුද? එයා ගොඩනගාගත්ත පුහු දැනුම. එතකොට එයා හිතන්නේ මේ ඔක්කොම තියෙනේම ඇහැට පේන්න ඕන කියලා. එතකොට ඇහැට ඔක්කොම පෙනේ කියලා අපි මග බලාගෙන ඉන්නවා. නමුත් එහෙම ඇහැට ඔක්කොම පේන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි ಜಾති ඥානය කියනකොට ඒ සත්වයාත් උපදින විවිධ තැන් පිළිබඳ ඥානයක් ඒ බුද්ධ ශ්‍රාවකයාට තියෙන්න ඕන. ඒකට කියන්නේ ජාතියා ඥානං. මේවා මම වේගෙන් කියන්නේ මේ ටික ඔක්කොම කියාගන්න උත්සාහ කරන්න හිතන නිසා. ඊළඟට ಜಾති සමුදය ඥානං. මොකද්ද ಜಾති සමුදය ඥානෙ? ಜಾති සමුදය කියන්නේ මොකද්ද? ಜಾති සමුදය කියලා කියන්නේ පින්වත්නි ಜಾතියේ ඇතිවීම මොකද්ද කියලා බලනවා. දැන් ඇතිවීම නිකම්ම අපි පිළිගන්නේ නැහැ. සකස් වෙච්ච දේවල් විදියට මේ ලෝකේ අපි සලකන්නේ. බුද්ධ ශ්‍රාවකයෙක් නම් හැම වෙලාවකම හිතන්න ඕනේ මේ ඔක්කොම සකස් වෙච්ච දේවල්. ඉබේ හටගත් ඒවා නෙමෙයි සංකතයක් සකස් වෙලා. තව දෙයක උපකාරයෙන් තමයි සකස් වෙන්නේ. ඒතකොට ජාතිය සමුදේ වෙන්නේ ජාතිය ඇති වෙන්නේ කුමක් නිසාද? භවය නිසා කියලා දාන්නවා. විපාක පිණිස කර්ම හැදිච්ච නිසා තමයි ජාතිය සමුදේ වෙන්නේ කියලා දාන්නවා. ජාති නිරෝධේ ඥාන. ජාතිය නිරුද්ධ කරන්න තියෙන්නේ කොහොමද? එහෙනම් භවය නිසා නම් ජාතිය ඇති උනේ භවය නිරුද්ධ වෙනකොට ජාතිය නිරුද්ධ වෙන්න ඕන. ඇයි හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් නම් හේතු නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වෙන්න ඕන. අන්න දැන් බලන්න. එහෙනම් ජාතියේ නිරෝධයක් දැන් දානවා. ජාති නිරෝධගාමිනී පටිපදාය ඥානං. ජාතිය නිරුද්ධ කරන්න තියෙන ප්‍රතිපදාවක් දැනගන්න ඕන. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න ඒකත් දැනගන්නවා. දැන් එතනත් හතරාකාරික ඥානයක් තියෙනවා. දැන් මේ හතරාකාරික ඥානෙම ඊට පස්සේ මේ ඒක දැන ගැනීමට කියනවා ඉමස්මින් ධම්මේ ඥානං කියලා. ඒක දැනගත්තාම දැන් මේක දැනගත්තාම ඒකට කියනවා ධර්මීය ඥානයි කියලා. ඒ මදි දැන්. ඊට පස්සේ ආ කල්පනා කරන්න ඕනේ ඒකේචි අතීත මද්දානං සමනං වා බ්‍රාහ්මණං වා. අතීතේ ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණෙක් මේ අවබෝධය ඇති වුණා නම් මේ ජාතිය පිළිබඳ එයා අවබෝධය හදාගෙන තියෙනෙත් මම මේ කල්පනා කරපු විදියටමයි. මේ විදියටමයි කල්පනා කරලා තියෙන්නේ. ඒකේච අනාගත මද්දානං සමනං වා බ්‍රාහ්මණං වා ජාතින් අභිඥානිස්සanti. අනාගතයටත් යම් කෙනෙක් මේ අනාගත ලෝකයේත් යම් කෙනෙක් අවබෝධය හදා ගන්නවා නම් එයාටත් මේකට වඩා වෙන පාරක් නැහැ. මේක තමයි ඒකායනෝ මග්ගෝ. ඒකායන මාර්ගයයි කියලා පිළිගන්නවා. සෙය්‍යති ඉදං ඒතරයි ඉදස්මින් අන්වේ ඥානං. ඒකට කියනවා අන්වේ ඥානය කියලා. අතීතයේත් මේ බඳු ආબોධයට ගියේ අනාගතයේත් මේ විදිහටයි යන්න තියෙන්නේ. එතකොට මේක සලකා බැලීමෙන් ලබන නුවණ අන්වේ ඥානං. එතකොට මෙන්න මේ ඥාන දෙක ඇති කරගත්තට පස්සේ තමයි ආර්ය ශ්‍රාවකයා අරිය ශාවකෝ දිට්ඨි සම්පන්නෝ ඉතිපි දස්සන සම්පන්නෝ ඉතිපි අගතෝ ඉමං සද්ධම්මං ඉතිපි පස්සති ඉමං සද්ධම්මං ඉතිපි සෙග්ගේන ඥානේන සමන්නාගතෝ ඉතිපි මේ විදිහට කියනවා. මේ ඥාන දෙක සම්පූර්ණ වුණාම මාර්ග දෘෂ්ටිය
සද්ධර්මයට පැමිණිච්ච කෙනා කියනවා, ධර්මයේ දකින්න කෙනා කියනවා, විද්‍යාවෙන් යුක්ත කෙනා කියනවා, දහම් සැඩපහරට පැමිණිය කෙනා කියනවා, ආර්ය භාවයට පත්වෙච්ච කෙනා කියනවා, කලකිරිය යුතු කෙනා කියනවා, නිවන් දොරේ වැඩපිළිවෙලේ නිවන් දොරේ වැඩි ඉන්න කෙනා කියලා කියනවා. අන්න. එහෙමනම් මේ ඥාන හතරම දැන් උන 8ක් අපි කිව්වනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඊළඟට යාට තියෙන්න ඕන භවේ ඥානං, භව සමුදය ඥානං, භව නිරෝධේ ඥානං, භව නිරෝධගාමිනී පටිපදාය ඥානං. මොකද භවයේ තමයි ජාතිය හදන්නේ. ඊට පස්සේ යා දැනගන්න ඕන භවය කියන්නේ කුමක්ද කියලාත් දැනගන්න ඕන, භවයට හේතුවක් දැනගන්න ඕන, භව නිරෝධයක් දැනගන්න ඕන, භව නිරුද්ධ කරන ප්‍රතිපදාවක් දැනගන්න ඕන. මොකද්ද මේ ප්‍රතිපදාව? දැන් බලන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි භවය කියලා කියන්නේ කාම භවය, රූප භවය, අරූප භවය. එතකොට මේ කාම භවය, ඒ කියන්නේ කාම ලෝකයට අදාළ විපාක පිණිස කර්ම සකස් වීම, රූප ලෝකයට අදාළ විපාක පිණිස කර්ම සකස් වීම, අරූප ලෝකයට අදාළ විපාක පිණිස කර්ම සකස් වීම. කාම භව, රූප භව, අරූප භව. එතකොට විපාක පිණිස කර්ම සකස් වෙනවා කියන අදහසින් තමයි භවය කියලා කියන්නේ. ඉතින් භවය බොහොම ගැඹුරු එකක්. නමුත් මෙතන මේ විදිහට තේරුම් ගත්තාම ඇති. ඊට පස්සේ ඔන්න භවයේ ඥානයකුත් තියෙනවා. භව සමුදය ඥානයකුත් තියෙනවා. භවයේ ඇතිවීමක් දන්නවා. මොකද්ද භවයේ ඇතිවීම? භවයේ ඇති වෙන්නේ ඉබේමද? නෑ. භවයේ ඉබේම ඇති වෙනව නෙමෙයි. භවයේ ඇති වෙන්න හේතුව මොකද්ද? භවයේ ඇති වෙන්න හේතුව තමයි උපාදානය. නිකම්ම ඇති වෙනව නෙමෙයි. විපාක පිණිස කර්ම හැදෙන්නේ හිත බැඳුනට පස්සේ. හිත බැඳිච්ච තැන්වල තමයි කයෙන් වචනින් මනසින් කර්ම කරන්නේ. ඔන්න දැන් එනම් භව සමුදයක් දන්නවා. ඊට පස්සේ භව නිරෝධයක් දැනගන්නවා. මොකද්ද භව නිරෝධය? දැන් මේ පරයය ඔබට තේරෙන්න ඕන. මේ කියන ආකෘතිය රටාව තේරෙන්න ඕන. භව නිරෝධය කියන්නේ භවයේ ඇති වුණේ උපාදානයේ නිසා නම් උපාදානයේ නිරුද්ධ වෙනකොට භවයේ නිරුද්ධ වෙන්න ඕන. භව නිරෝධගාමිනී පටිපදාය ඥානං ප්‍රතිපදාව මොකද්ද? අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න ඒක තමයි එකම ප්‍රාර. සම්මා දිට්ඨිය හදාන, මේ පිළිබඳ නුවණ හදාන, සම්මා වායාමයෙන් හොඳට වීරිය හදාගෙන සම්මා සතිය දියුණු කරගෙන නීවරණ ප්‍රහාණය කරලා බොජ්ජංග ධර්ම මත ශක්තිමත් වෙලා සම්මා සමාධිය තුලින් මේ කතාව ඇත්තද කියලා Tamanගෙම ජීවිතෙන් අත්දකින්න. සම්මා සමාධියෙන් එකයි කරන්නේ. මේ කතාව මගේ කතාවද කියලා බලනවා. එතකොට Tamanට තේරෙනවා අනේ මමත් මේ විදියට ආපු සංසාර ගමනක් මටත් තියෙන්නේ, මේක මොහොතක්වත් බැඳෙන්න ඕන එකක් නෙමෙයි කියලා Tamanටම අතහැරිලා යනවා. එතකොට එතනත් මේ පුද්ගලයා නුවණ හදා ගන්නවා ආකාර හතරකින්. ඒ ආකාර හතරකින් හදාගෙන මේක දැනගන්නකොට ඒකට කියනවා ඉමස්මින් ධම්මේ ඥානං කියලා. ඒකට කියනවා ධර්මයේ ඥානය කියලා. ඊට පස්සේ අතීතයේත් මේ භවයේ පිළිබඳ මේ විදියටමයි බුදුරු අවබෝධ කළේ, රහතන් වහන්සේලා අවබෝධ කළේ කියලා දැනගන්නවා. ඊට පස්සේ පින්වත්නි ඒකේචි අනාගත මද්දානං සමනං වා බ්‍රාහ්මණං වා අනාගතයේත් මේ යම් කිසි ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ අවබෝධය කරා ගියා නම් එයත් මේ විදියටමයි ගියේ කියලා අවබෝධය හදා ගන්නවා. ඒකට කියනවා අන්වේ ඥානං කියලා. මේක ධර්මයට අනුව ගලපා බැලීමෙන් එයා තුළ ඇති වෙන නුවණ අන්වේ ඥානයි. අතීතයට අනාගතයට ගලපා බැලීම තුලයි මේ නුවණ ඇති වෙන්නේ. ඒ නුවණ ඒ ඥාන දෙකම දෙපැත්තෙන් බලන්න ඕන. ඊළඟට එතකොට තමයි යාට මේක ඒකායන මාර්ගයේමයි, මේක ස්ථාවර මාර්ගයේමයි, අරහත් වෙන්න තියෙන්නේ මෙතනින්මයි කියලා යාට පේන්න පටන් ගන්නවා. ඊළඟ කාරණේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාරනවා. දැන් ඔන්න අපි තවත් ඥාන හතරක් කිව්වා. ඉතින් අපි මේ ටික මේ ඔක්කොම කියන්න බැරි වුණත් ඔබ ඉතින් පටිච්චසමුපාදයට ගලපගෙන බලන්න පින්වත්නි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඊළඟ කාරණේ තමයි මේ තවත් දුරටත් ඥානය උපදවා ගන්න ඕන කරුණු හතරක් පැහැදිලි කරනවා. මොකද්ද? උපාදානේ ඥානං, උපාදාන සමුදය ඥානං, උපාදාන නිරෝධේ ඥානං, උපාදාන නිරෝධගාමිනී පටිපදාය ඥානං. ඒතර උපාදානයේ සම්බන්ධවත් ඥානය හතර ආකාරයකින් දියුණු කරගන්න ඕන. උපාදානය කියන්නේ මෙයයි උපාදාන ඥානයක් තියෙනවා. උපාදාන හතරක් තියෙනවා. කාමෝපාදාන, ditthi උපාදාන, අත්තවාද උපාදාන, සීලබ්බත උපාදාන කියලා හතරක් තියෙනවා. කාම උපාදාන කියන්නේ මේ ඇහැට පේන රූප අපිට උපාදානය වෙනවා. උපාදානය කියන්නේ අපි ඒවට බැඳෙනවා. කනට ඇහෙන ශබ්ද වලට බැඳෙනවා, නාසයට දැනෙන ගඳ සුවඳට බැඳෙනවා, දිවට දැනෙන රසයට බැඳෙනවා, කයට දැනෙන පහසට බැඳෙනවා. ඔන්න කාමෝපාදාන. ditthi උපාදාන එක එක දෘෂ්ටි වලට බැඳෙනවා. දැන් මේ කාලේ කේන්දර වලට බැඳෙනවා, දේවාල වලට බැඳෙනවා,
මේ එක එක ආගමික මධ්‍යස්ථාන වලට බැඳෙනවා. මේ බැඳීම කියන එක බුදුදහම අගය කළේ නෑ. සංඝයාටවත් ඕනෑවට වඩා බැඳින්න ඕනේ නෑ. ධර්මයටවත් ඕනෑවට වඩා බැඳින්න ඕනේ නෑ. මොකද ඒකත් Tamanට හානියක් වෙන්න පුළුවන්. මොකද ධර්මයේ පිළිබඳ බුදුරජාණන් පිළිපදින්න කිව්වේ හරියට මේ සර්පයෙක් ගැන කටයුතු කරන්නේ යම්සේද ධර්මයේ ගැනත් එසේ කටයුතු කළ යුතුයි කියලායි මතක් කළේ. උපාදානීය පිළිබඳවත් ආකාර 4ක ඥානයක් හදා ගන්නවා. උපාදාන නිරෝධේ ඥානයත් හදා ගන්නවා. උපාදානයේ නිරුද්ධ වෙන්නේ මේ විදියටයි කියලා යාට ඥානයක් උපදිනවා. උපාදාන නිරෝධගාමිනී පටිපදාය ඥානං. උපාදානයේ නිරුද්ධ කරන ප්‍රතිපදාව පිළිබඳවත් නුවණක් හදා ගන්න මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර උපාදානීය කියන්නේ කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන. එක එක සීල වෘතවලට අහු වෙලා යනවා. බුද්ධ කාලේ තමයි මේක වැඩියෙන් තිබ්බේ. ගෝරුත, කුක්කුර වෘත. එක එක වැඩපිළිවෙළවල් හිතනවා මේ ක්‍රමයට හොඳට පිරිසුදු වෙන්න පුළුවන් කියලා. ඔය ආඥා කිරිලි අරව මේවටත් බෞද්ධය අහුවෙන්නේ මේ එක එක සීලබ්බත උපාදාන වලට අහුවීම නිසා. යා කියනවා මේ සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ සින්දු කිව්වහම මේ මොකක් හරි දෙවොලකට ගිහින් සින්දුවක් කිව්වහම ප්‍රශ්න විසඳෙනවා කියලා. මේ කාලේ බලන්නකො අන්තර්ජාලයේ තියෙන එක එක බෘත පව් කියලා හිතෙනවා. මේ ආර්ය න්‍යායක් නොදන්නා අන්ධබාල පෘථග්ජනෙක් කොයිතරම් අතපොත ගගා ලෝකේ වටේ කැරකෙනවද කියලා අනුකම්පා හිතෙනවා. ඊළඟට අත්වාද උපාදාන. අත්වාද උපාදාන කියන්නේ මේ රූපය කෙරෙහි විඳින වේදනා කෙරෙහි හඳුන ගන්න සංඥා කෙරෙහි හිතේ ඇති වෙන සිතුවිලි කෙරෙහි විඥානයේ කෙරෙහි මගේ ආත්මය කියලා බැඳෙනවා. ඉතින් මේවා නිරන්තරයෙන් වෙනස් වෙන එකක්. කොහොමද මම කියලා කියන්නේ? මගේ කියලා කියන්නේ කොහොමද? මගේ ආත්මය කියලා කියන්නේ කොහොමද? එහෙම අල්ලන්න බෑ කියලා දැනගන්න. ඔන්න ඔය හතර දැනගන්නකොට මොකද්ද? කාමෝපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන මේ හතර දැනගත්තාම යාට තියෙනවා උපාදානී ඥානය. උපාදාන සමුදය ඥාන. උපාදානී නම් ඇති වෙන්නේ මොකක් නිසාද? උපාදානීය නිසා ඇති වුණා භවය. උපාදානීය ඇති වුණේ කුමක් නිසාද? තණ්හාව නිසා. හිත බැඳින්නේ හිත තණ්හාව ඇති වුණාට පස්සේ. ඔන්න තණ්හාව නිසා උපාදානීය වෙනවා කියලාත් දැන් දන්නවා. ඒ නුවණක් තියෙනවා. ඊට පස්සේ උපාදානීය නිසා තණ්හාව නිසා උපාදානීය වෙනවා. උපාදාන නිරෝධේ ඥාන. උපාදානෙ නිරුද්ධ කරන්න තියෙන්නේ නැති කරන්න තියෙන්නේ කොහොමද? තණ්හාව නිසා නම් උපාදානය ඇති වුණේ. තණ්හාව නැත්තම් උපාදානයක් නැහැ නේ. දැනගන්නවා. ඔන්න උපාදාන නිරෝධේ ඥාන. උපාදාන නිරෝධගාමිනී පටිපදාය ඥානං. උපාදානෙ නිරුද්ධ කරන ප්‍රතිපදාව පිළිබඳවත් ඥානයක් හදා ගන්නවා. ඔන්න එතනත් හතරයි. ඒ හතරම අපි අර විදියට බලන්න ඕනේ. ඒ පිළිබඳ මේක හොඳට මේ ගලපලා බලනකොට මේක දැනගන්නකොට උපදිනවා ධම්මේ ඥානයක්. ඒකේචි අතීත මද්දානං සමනං වා බ්‍රාහ්මණං වා උපාදානං අබ්බඤ්ඤංසු. මේ විදියට ගලපා අතීතයේත් යම් කෙනෙක් අවබෝධ කරගත්තා නම් මේ උපාදානිය ගැන දැනගෙන අවබෝධ කරලා තියෙන්නේ. ඊළඟට එයා කල්පනා කරනවා ඒකේචි අනාගත මද්දානං සමනං වා බ්‍රාහ්මණං වා අනාගතයටත් ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ අවබෝධය කරා යනවා නම් එයාට අවබෝධය කරා යන්න තියෙන්නේ මේ විදිහටම උපාදානං අபிජානිස්සanti උපාදානී දැන ගැනීමෙන්මයි කියලා. සෙය්‍යති ඉදං ඒතරහි ඉමස්මින් අන්වේ ඥාන. මෙන්න මේ විදිහට අතීතයට අනාගතයට කල්පනා කරනකොට ඒකට කියනවා අන්වේ ඥානය කියලා. මෙන්න මේ ඥාන දෙක තියන්න ඕනේ හැම තැනකදී. මේවා හේතු සහිතව බුදුරජාණන් වහන්සේ කියන්නේ මේවා නිකම්ම කියනවා නෙමෙයි. ඒ කෙනාගේ නිවෙන විදිය හරියටම දැකලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. හරියටම දැකලා. ඉලක්කයට දැකලායි මේ කියන්නේ. ඊට පස්සේ උන උපාදානය ගැනත් ඇති කරගත්ත ඥාන හතර. ඊළඟට තණ්හාය ඥානං, තණ්හා සමුදය ඥානං, තණ්හා නිරෝධේ ඥානං, තණ්හා නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා තණ්හාව සම්බන්ධවත් ඥාන හතරක් උපදව ගන්නවා. තණ්හාව කියන්නේ මෙයයි කියලා දැන ගන්නවා. තණ්හාව කියන්නේ මෙන්න මේ කාරණා කියලා දැන ගන්නවා. මොකද්ද තණ්හාව? තණ්හාව කියන්නේ තණ්හාවේ ආකාර 6යි තියෙන. රූප වලට තණ්හා කරනවා, ශබ්ද වලට තණ්හා කරනවා, ගන්ධ සුවඳට තණ්හා කරනවා, දිවට තණ්හා කරනවා, කයට තණ්හා කරනවා, මේ රසයට තණ්හා කරනවා, පහසට තණ්හා කරනවා. අපි තණ්හා උච්චරයි තියෙන්නේ. එතකොට මෙන්න මේ තණ්හා කාය 6 හොඳට දැනගන්නවා. ච තණ්හා කාය වේදිතබ්බං කියලා චක්ක සූත්‍රයේ තියෙන. තණ්හාව දැනගත්ත. උන තණ්හාය ඥානං. ඊළඟට තණ්හාය සමුදය ඥානං. තණ්හාවේ සමුදයක් දැනගන්නවා. මොකක්ද තණ්හාව ඇති වෙන්න හේතුව? තණ්හාව ඇති වෙන්න හේතුව තමයි වේදනා පච්චයා තණ්හා. අපි මේවා විඳිනකොට විඳින රූප වලටයි අපිට තණ්හාව ඇති වෙන්නේ. ශබ්ද අහනකොට ඒවා විඳිනකොට විඳින දෙයටයි තණ්හාව ඇති වෙන්නේ. එහෙනම් වේදනාවයි විඳීමයි තණ්හාවට හේතුව. එහෙනම් තණ්හාවේ සමුදයක් දන්නවා. වේදනාව පච්චයා තණ්හා. වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා.
ඊට පස්සේ තණ්හා නිරෝධේ ඥානං. තණ්හාව නිරුද්ධ කරන්නේ කොහොමද? වේදනාව නිසා නම් ඇති උනේ. වේදනාව නැත්තම් තණ්හාව නැහැනේ. විඳින්න නැති ඒවට අපිට තණ්හාව ඇති වෙලා නැහැනේ. වේදනාව තමයි තණ්හාවට හේතුව. තණ්හා නිරෝධගාමිනී පටිපදාය ඥානං. නිරෝධ කරන ප්‍රතිපදාව මොකද්ද? අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංග මාර්ගය යහපත් දැකීම හදාගෙන මේවා සියල්ල නිරෝධ ධම්ම කියලා තේරුම් අරගෙන සමාධියෙන් ඒක දැකලා සතියෙන් උපකාරය හදාගෙන වීරියෙන් ඉස්සරහට ගින් සම්මා වායාමයේ තුලින් සීලෙන් මේ සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආජීවාදී අංග වලින් සීලානුග්‍රහිතාව හදාගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ. අන්න ඒකත් එයා දැනගන්නවා. ඔන්න එතනත් හතර ආකාරයකින් දැනගන්නවා. ඒක ීමස්මින් ධම්මේ ඥානං අන්වේ ඥානං වශයෙන් දෙපැත්තටත් දැනගන්න ඕන. දෙපැත්තට දැනගන්න ඕන. ඊළඟට පින්වත්නි ඊළඟ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා වේදනාය ඥානං වේදනාය සමුදය ඥානං වේදනා නිරෝධේ ඥානං වේදනා නිරෝධගාමිනී පටිපදාය ඥානං. වේදනාව සම්බන්ධවත් හතර තැනකදී නුවණ හදා ගන්නවා. වේදනාව කියන්නේ මෙයයි. මොනවද වේදනා? චක්කු සම්පස්සජා, සෝත සම්පස්සජා, ගාන සම්පස්සජා, જીවහා සම්පස්සජා, කාය සම්පස්සජා, මනෝ සම්පස්සජා කියලා ඇසේ ස්පර්ශය නිසා හට ගන්නවා වේදනාවක්, කනේ ස්පර්ශය නිසා හට ගන්නවා වේදනාවක්. ওই විදිහට වේදනා හයක් තියෙනවා. ඒ වේදනා හය ASCII තියෙනවා වේදනා තුනක්. ඒ කන නිසා හට ගන්න වේදනාව සැප වේදනාවක්ද විය හැක, දුක් වේදනාවක්ද විය හැක, මධ්‍යස්ථ වේදනාවක්ද විය හැක. ඇහෙන් උච්චරයි වේදනා. කනින් වේදනා තුනක් තියෙනවා. ඒතර මේ විදිහට වේදනා තුනක් තියෙනවා. වේදනාව ගැන නුවණක් තියෙන්න ඕන බුද්ධ ශ්‍රාවකයාට. වේදනාව ගැන ස්ථීරව නුවණක් තියෙන්න ඕන. ඒතර වේදනාව ගැන නුවණක් තියෙනකොට වේදනාවේ සමුදයක් දැනගන්න. වේදනා සමුදේ ඥානයකුත් තියෙන්න ඕන. මොකද්ද වේදනාවේ සමුදේ ඥානය කියලා කියන්නේ? වේදනාවේ සමුදේ ඥානය තමයි වේදනාව ඇති වෙන්නේ කුමක් නිසාද? ස්පර්ශය නිසා. ඇහි ස්පර්ශය නිසායි ඇහි වේදනාවක් හටගන්නේ. ස්පර්ශය නිසා තමයි වේදනාව ඇති වෙන්නේ. එතකොට ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා. ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය නිසායි වේදනාව ඇති වෙන්නේ. එහෙනම් දැනගන්න වේදනා සමුදය ඥානං. වේදනාවේ සමුදය මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය නිසායි වේදනාව ඇති වෙන්නේ. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙලා යනවා. ඊළඟ කාරණේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාරනවා වේදනාවේ නිරෝධයක් දැනගන්න කියනවා. වේදනාවේ නිරෝධය මොකද්ද? ස්පර්ශය නිසා නම් වේදනාව ඇති වෙන්නේ. ස්පර්ශය නැත්නම් වේදනාවක් නැහැ කියලා දැනගන්නවා. ඊළඟට වේදනා නිරෝධගාමිනී පටිපදාය ඥාන. වේදනාව නිරුද්ධ කරන ප්‍රතිපදාවක් දැනගන්නවා. මොකද්ද? අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලත් දැනගන්නවා. ඔන්න එතනත් එහෙනම් හතර ආකාරයක ඥානයක් හදා ගන්නවා. දැන් මේ 44ක් ඥානය හදා ගන්න ඕන. ඊළඟට පින්වත්නි ස්පර්ශය නිසා ඊට පස්සේ ස්පර්ශයේ සම්බන්ධ පස්සේ ඥානම් පස්ස සමුදේ ඥානම් පස්ස නිරෝධේ ඥානම් පස්ස නිරෝධගාමිනී පටිපදාය ඥානම් කියලා එතනත් ඥානය හතර තැනකදී හදා ගන්නවා. ස්පර්ශය කියන්නේ මොකද්ද? ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වෙනවා. තින්නම් සංගති පසු කාරණා තුනක එකතුවට ස්පර්ශය කියනවා. ඒතකොට පස්සේ ඥානං කියන්නේ ඔන්න ඕකට. ඒතකොට පස්ස සමුදේ ඥානං කියන්නේ පස්ස සමුදේ ඥානං කියලා කියන්නේ ස්පර්ශය සමුදේ වීම නිසා ස්පර්ශය ඇති වෙන්නේ සම්පූර්ණයෙන් පින්වත්නි මොකක් නිසාද? ඔන්න ඒ කියන්නේ නුවණක් තියෙන්න ඕන බුද්ධ ශ්‍රාවකයෙක්. ස්පර්ශය ඇති වෙන්නේ සලායතන මේ පච්චයා පස්සෝ සලායතන නිසා ස්පර්ශ වෙන්නේ. ඇස කියලා එකක් තිබ්බ නිසා තමයි ඇහි ස්පර්ශය වෙන්නේ. හේතුව මොකද්ද? සලායතන. ආයතන 6. චක්කායතන, සෝතායතන, ගානායතන, જીවආයතන, කායායතන, මනායතන කියන ආයතන 6 තමයි හේතුව. ආයතන 6 තිබ්බ නිසා ආයතන 6 ස්පර්ශ වුනේ. එහෙනම් පස්ස නිරෝධී ඥානං ආයතන 6 නිරුද්ධ වෙනකොට ස්පර්ශය නිරුද්ධයි. නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි මේක නිරුද්ධ කරන්න තියෙන්නේ.
ඒතර මේ නුවණ බුද්ධ ශ්‍රාවකයාට තියෙන්න ඕන පින්වත්නි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් මම මේ ඉක්මනින් කියන්නේ මේ දේශනාවේදී අපිට මේ කාරණා ටික ඔක්කොම කියන්න ඕන නිසා. ඊළඟට සලායතන සම්බන්ධ අර හේතු වෙච්ච කාරණේ ගැන ආයෙත් නුවණ හතර ආකාරයකින් හදා ගන්නවා. කොහොමද හදාගන්නේ? සලායතනේ ඥානං, සලායතන සමුදය ඥානං, සලායතන නිරෝධේ ඥානං, සලායතන නිරෝධගාමිනී පටිපදාය ඥානං. සලායතන කියන්නේ මොනවද කියලා දැනගන්න. මොනවද සලායතන? චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන. ඔය හයෙන් තමයි අපි ලෝකෙම මවාගන්නේ. ඔයිට වඩා ලෝකයක් අපිට නැහෙනි පින්වත්නි. සලායතන ඥානයක් තියෙනවා. සලායතන සමුදය ඥානං. සලායතන වල සමුදය ඥානීකුත් තියෙනවා. මොකද්ද සලායතන වල සමුදය? සලායතන වල සමුදය තමයි පින්වත්නි නාම රූප කියලා ධර්මයක් ඇති වුණාමයි ආයතන ඇති වෙන්නේ. නාම රූප කියලා එකක් නැත්නම් ආයතන කවදාවත් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් නාම රූප තමයි ආයතන වලට හේතුව. නාමයයි රූපයයි. එතකොට නාම රූප නිසා නම් ඇති වුණේ නාම රූප නිරුද්ධ වෙනකොට ආයතන නිරුද්ධ වෙලා යනවා. නාම රූප නිරුද්ධ වෙනකොට ආයතන නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි ප්‍රතිපදාව. ඒකට වඩා ප්‍රතිපදාවක් නැහැ. ඊට පස්සේ පින්වත්නි නාම රූප පිළිබඳවත් තුන් හතර ආකාරයක ඥානයක් හදා ගන්නවා. නාම රූපේ ඥානං, නාම රූප නිරෝධේ ඥානං, නාම රූප සමුදය ඥානං, නාම රූප නිරෝධේ ඥානං, නාම රූප නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා. නාම රූප සම්බන්ධවත් හතර ආකාරයක ඥානයක් හදා ගන්නවා. නාම රූපේ කියන්නේ මෙයයි. මොකද්ද නාමය? නාමය කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන පහට. රූපය මේ සතර මහා ධාතුවෙන් හැදිච්ච රූපය. උපාදාය රූප ඇතුළුව. ඕක තමයි නාම රූප. ඔන්න ඔය දෙක එකතු වුණාම හිතයි කයයි හිතයි දෙක එකතු වුණාට පස්සේ තමයි පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම. ඉතින් අර ආයතන හැදෙනවා කිව්වේ ආයතන නැහැ පේන මට්ටමට වෙනවා ඇහැ. ඒකට ආයතනය කියනවා. එතකොට නාමේ ඊට පස්සේ නාම රූප වලට හේතුව මොකද්ද? නාම රූප වලට නාම රූප සමුදේ වෙන්නේ විඥානයක් තියෙන නිසා. විඥානයක් නැත්තම් නාම රූප නැහෙනි. රූපේ විතරයි තියෙන. ඒ කියන්නේ මලමිනී වලට නාම හැඟීම් මොකුත් නැහෙනි. ඒ විඥානේ නැහෙනි. විඥානේ තිබ්බොත් තමයි නාම රූප වෙන්නේ. නාම රූප නිරෝධේ ඥානං. විඥානේ නිරුද්ධ වෙනකොට නාම රූප නිරුද්ධ වෙලා යනවා. ප්‍රතිපදාව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිපදාව. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න එතනත් හතර ආකාරයක ඥානයක් හදා ගන්නවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා ඊළඟ කාරණේ තමයි විඥානයේ සම්බන්ධවත් හතර ආකාරයක ඥානයක් හදා ගන්නවා. කොහොමද හදාගන්නේ? විඥානේ ඥානං, විඥාන සමුදය ඥානං, විඥාන නිරෝධේ ඥානං, විඥාන නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා විඥානයේ සම්බන්ධවත් හතර ආකාරයක ඥානයක් හදා ගන්නවා. විඥානය කියන්නේ මෙයයි. හදා ගන්නවා. එතකොට මෙතන නම් විඥානයේ තෝරලා තියෙන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. මොකද මෙතන උමනාව තියෙන්නේ මේ තණ්හාව ඇති වෙන විදිය පැහැදිලි කරන්න නිසා. එතකොට මේ විඥානය අපිට අනිත් පැත්තෙන් කතා කරන්න පුළුවන් මේ ප්‍රතිසන්දි විඥානයේ බැස ගැනීම පැත්තෙනුත් ගැඹුරින්. ඒතර විඥානයක් බැහැගත්ත නිසායි නාම රූප ඇති වෙන්නේ. විඥානයක් මව් කුසට බැහැගත්තේ නැත්නම් ගර්භාෂ බිත්තියක් ඇතුලේ බැස්සේ නැත්නම් බිත්තරයක් ඇතුළට බැස්සේ නැත්නම් කුණු ගොඩක උපන්නේ නැත්නම් මේ ඕපපාතික උපන්නේ නැත්නම් එහෙම සත්ව පුද්ගල භාවයක් ඇත්තේ නැහැ පින්වත්නි. එතකොට විඥාන සමුදය ඥානං විඥානයේ සමුදයක් දැන ගන්නවා. විඥානයේ නිරෝධයක් දැන ගන්නවා. මොකද්ද විඥානයේ නිරෝධය? විඥානයේ නිරෝධය තමයි පින්වත්නි සම්පූර්ණයෙන්ම නාම රූප නිරුද්ධ වෙන නාම රූප මේ විඥාණයට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ විඥාණයට හේතුව මොකද්ද? විඥාණයට හේතුව තමයි පින්වත්නි සංකාර. විඥානයේ සමුදය තමයි සංකාර. සංස්කාර කියලා එකක් තිබ්බ නිසායි විඥානය බැහැගෙන තියෙන්නේ. සංකාර කියන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. පිනට හෝ පවට හෝ ධ්‍යාන සිතට අනුව විඥානය බැහැ ගන්නවා. පින්පව් ධ්‍යාන සිත ඔක්කොම නිරුද්ධ නම් විඥානය බහින්න තැනක් නැහැ නේ ප්‍රතිසන්දිය ලබන්න. එතකොට එහෙමනම් විඥානයේ නිරෝධය කියන්නේ පිනයි පවයි ධ්‍යාන සිතුයි ඔක්කොම නිරුද්ධ වුණාට පස්සේ විඥානය පැලවෙන්න තැනක් නැහැ, පිහිටලා ඉන්න තැනක් නැහැ නේ. අනිදස්සනයි විඥානය. ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක නැති කරන්න. ඒක කරගන්න ඕන නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕන. විදර්ශනා කරන්න ඕන.
එතකොට ඒ වගේම ඊට පස්සේ සංකාරය පිළිබඳවත් ඔය සංකාර කියන්නේ මෙයයි මොනවද පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිඤ්ඤාභි. ඒවට හේතුව අවිද්‍යාව. මිනිස්සු පින් කරන්නේත් අවිද්‍යාවට, පව් කරන්නේත් අවිද්‍යාවට, ධ්‍යාන හදන්නේත් අවිද්‍යාවට. පින් කරත් සුගතිය යනවා, පව් කරොත් දුගතිය යනවා, ධ්‍යාන දිනු කරොත් බඹලෝ යනවා. කොහේ ගියත් භවයේ ඉන්නේ. භවයෙන් නිදහස් වෙන්නයි බුදුරජාණන් වහන්සේ උදව් කළේ. ඒ නිසා අවිද්‍යාව කියන්නේ මෙයයි කියලා දැනගන්න. අවිද්‍යාව කියන්නේ මේ සත්‍ය නොදන්නාකම. ඊට පස්සේ මේ සත්‍ය නොදන්න අවිද්‍යාවට හේතුවක් දැනගන්නවා. ඇත්තටම මෙච්චර දුරට මේ බුද්ධ ශ්‍රාවකයා යන්නේ සංකාර ඥාණින් ඥානෙ 44 ආකාරයක සම්පූර්ණ වෙනවා. එතකොට ඒකම මේක තමන්ගේ ජීවිතෙන් ගලපලා බලනවා. ඒකට කියනවා ධම්මේ ඥානෙ කියලා. ඒ වගේ මෙයා දැනගන්නවා අතීතය අවබෝධය කරා ගියා නම් මේ විදිහටම ගියේ කියලා දැනගන්නවා. යේකේච අතීත මද්ධානං සමනං වා බ්‍රාහ්මණං වා අතීතේ ශ්‍රමණී බ්‍රාහ්මණීක අවබෝධ කරේ මේ විදිහටමයි. ඒ වගේම යේකේච අනාගත මද්ධානං වා සමනං වා බ්‍රාහ්මණං වා අනාගතේ අවබෝධය කරා යනවා නම් යන්න තියෙනෙත් මේ විදිහටයි. ඒ විදිහට කල්පනා කරනකොට සෙය්‍යති දං ඒතරහි මස්මින් අන්වේ ඥානයක් උපදිනවා. මේ විදිහට ආර්ය ශ්‍රාවකයා ද්වේ ඥානයන් පරිසුද්ධං හෝති පරියෝදාත. මේ ඥාන දෙකෙන් බුද්ධ ශ්‍රාවකයා පිරිසුදු වුණාට පස්සේ එයා දිට්ඨි සම්පන්න වෙනවා. සද්ධර්මයට පැමිණිච්ච කෙනා කියලා එයාට කියනවා. මාර්ග දර්ශනෙන් යුක්ත කෙනා කියනවා. විද්‍යාවෙන් යුක්ත කෙනා කියනවා. දහම් සැඩපහරට ආපු කෙනා කියලා කියනවා. ආර්ය භාවයට පත් වෙලා කලකිරීම ඇති කරන නිවන් දොරේ හැප්පෙන කෙනා කියලා කියනවා. ඔන්න ඕක තමයි නිවන. හොඳයි අපිට දේශනාවට කාලය හමාර වෙන නිසා දේශනාව නිමා කරනවා. හැම දිනාටම අවබෝධය පිණිස වේවා. පින්වත්නි අද දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරන්නේ ඇමරිකාවේ වෙසෙන රොසාන් චන්ද්‍රසේකර මහත්මයා, සිතාරා ගොඩේවත්ත මහත්මිය ඇතුළු දෙපළ, ඒ වගේම ගොඩගම වෙසෙන අනුරුද්ධ උස්ලියනගේ මහත්මයා, ගයානි උස්ලියනගේ මහත්මිය ඇතුළු පින්වතුන් දායකත්වයේ දරලා තියෙනවා. ඒ හැම දිනාටම නිදුක් බව, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ දිගාසිරි සැලසේවා කියලා අදිෂ්ඨාන කරනවා. මව්පියන්ගේ ගුණ අනන්ත බවත්, එම අනන්ත වූ ගුණ ඇති ඒ පින්වතුන්ගේ දෙමව්පියන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න මේ දේශනාව උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. කල්යාණ මිත්‍ර ගුණත් අනන්තයි. ඒ අනන්ත වූ ගුණයන් උදෙසා ඒ හැම දිනාටම ධර්ම අවබෝධයේ පිණිස හේතු වේවා කියලා අදිෂ්ඨාන කරගෙන තියෙනවා. දෙවසරකට පෙර නැසීමිය පරලෝකීය රණපති කුලතුංග පියතුමාටත් මේ පින්තුන් අතරින් නමින් මිය ගියා වූ අනිකුත් සියලුම ඥාතීන්ටත් මේ උතුම් කුසල් හේතු වේවා. හැම දිනාගේම භවයේ සුවපත් වේවා. ජාත්‍ය ආදී දුක් වලින් නිදහස්ව ලබන අමා නිවන් පිණිසම කුසල් බලවත් වේවා. ඒ වගේම පවතින කොවිඩ් වසංගත තත්ත්වය තාම ඉක්මනින් සමනය වෙලා ලක්වාසී ලෝවාසී හැම දිනාටම යහපත උදා වේවා. ඒ වගේම මියගිය සියලු ඥාතීන්ටත් සියලු දෙවියන්ටත් ඔබ අප හැම දිනාටමත් අවීචියේ පටන් භවග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින සියලුම ඥාතීන්ටත් මේ කුසල් හේතු වේවා. හැම දිනාටමත් මේ ගෞතම බුද්ධ ශාසනයේදී අමා නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානෙන් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. උතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කළ ඔබ සියල්ලන්ටම උතුම් නිර්වාණය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන පූජ්‍ය හසලක සීලවිමල ගෞරවනීය ස්වාමින් වහන්සේටද මේ පින් බලයෙන් මේ ධර්මද්වීපයේ ධර්මයේ පැතිරවීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම උතුම් සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කළ ඇමරිකාවේ වෙසෙන රොෂාන් චන්ද්‍රසේකර, සිතාරා ගොඩේවත්ත ඇතුළු පවුලේ පිරිසත්, ගොඩකම වෙසෙන අනුරුද්ධ උස්ලියනගේ සහ ගයනි උස්ලියනගේ ඇතුළු පවුලේ සියලු දෙනාගේ උතුම් අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. එසේනම් උතුම් වූ සද්ධර්ම දේශනාව නිමා කරන්නටයි මේ සූදානම. මෙවැනි වූ වටිනා සද්ධර්ම දේශනාවකින් හමු වීමේ බලාපොරොත්තු වෙතිව ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.